Good evening, everybody. You are welcome to the Yes You Can Learn English program conducted by Susippan Institution in Gampaha. As today is the first day, I would like to explain how I wish to teach in Sinhalese. Otherwise, you won't be able to understand what I say. I think it is better to have a chat with you in our own language, then you can understand what I am going to do. දැන් අපි ඔබ සමහර විට A-level කරන ශිෂ්‍යයෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් රැකියාවක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් වෙන්නත් පුළුවන්. අපි මූලික පාඩම්වලදී බලාපොරොත්තු වෙන්නේ ඔබට ඉංග්‍රීසි භාෂාව පිළිබඳව පූර්ණ අවබෝධයක් ලබා දෙන්න. විශේෂයෙන් උසස් පෙළට වාඩි වෙන විභාගෙට වාඩි වෙන සූදානම් ශිෂ්‍යයින්ට අපි වෙනම අවුරුදු 5ක පමණ ප්‍රශ්න පත්‍ර කරලා ඒ නිපුණතාවය ඇති කරනවා. රැකියාව කරන කෙනෙකුට ඔබට පුළුවන් ඔබගේ කතනය ලිවීම පත්‍ර බලන එක ඒ අනාදි වශයෙන් මම පැහැදිලි කරන්නම් ඒවා කොහොමද කරන්න කියලා ඉගෙන ගන්න පුළුවන්. විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුට පුළුවන් දේශනයකට සවන් දෙන්නේ කොහොමද? එහෙමත් නැත්නම් විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා දේශකයා විසින් දෙන නෝට් ඉංග්‍රීසියෙන් ගහගන්නේ කොහොමද යනාදී වශයෙන් අපගේ වැඩසටහන් අපිට පුළුවන් වෙනවා ඉස්සරහට ඔබ සියලු දෙනාට මේ ගැන අවබෝධයක් ලබා ගන්න. So I would like to say something about some techniques. අපි ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්නකොට අපි අනුගමනය කරන්න ඕනේ. එහෙම නැත්නම් ෆලෝ කරන්න ඕනේ. ක්‍රමවේදයන් කිහිපයක් මම ඔබට ඉස්සෙල්ලාම කියලා දෙනවා. හේතුව අපේ මේ වැඩසටහන එහෙම නැත්නම් මේ පාඨමාලාව තනිකරම ප්‍රායෝගික ඉංග්‍රීසි පාඨමාලාවක් බවට පත් වෙනවා. එතකොට මේ දවස් දෙකක් විතරක් සතියකට අපි ඉංග්‍රීසි ඉගෙනගෙන මේ කාර්යය කරන්න අමාරුයි. ඒ නිසා මම හිතනවා සතියේ දවස් 5ෙම දවස් 7ෙම වගේ ඔබ මේ භාෂාව පිළිබඳ අවදියෙන් ඉන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය කරන ඔබ විසින් කළ යුතු දේවල් මොනවද කියන එක පිළිබඳව මම එකිනෙක පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් අපි දන්නවා මම මෙතන දාලා තියෙනවා English learning techniques කියලා guidelines 7ක්. දැන් මේක ඉස්සෙල්ලාම තියෙන්නේ reading the newspapers. දැන් අපි මේක කවුරුවක් බොහෝ වෙලාවට ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න අය පොඩි පොඩි වචන අරගෙන පැහැදිලි කරනවා මිසක් මේ පත්‍රයක් කියවීම සඳහා කෙනෙක්ව පෙළඹවීමක් ඇති කරන්නේ නැහැ. මම හිතනවා ඔබට පුළුවන් නම් පත්‍රයක් අරගෙන අහක් කළා ඒ පත්‍රයේ තියෙන ඉංග්‍රීසි පත්‍රයක් ඒ පත්‍රයේ තියෙන අපි උදාහරණ හැටියට අපි කරලා පෙන්නනවා ඒ පත්‍රයේ තියෙන හෙඩ්ලයින්ස් ටික ඉංග්‍රීසි හෙඩ්ලයින්ස් ටික අන්ඩර්ලයින් කරගෙන ඒක අමාරු වචන ඩික්ෂනරි එකකින් හොයා ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් වඩා හොඳයි ඉංග්‍රීසි ඩික්ෂනරි එකක් පාවිච්චි කරනවා නම් ඒ වචනේ තේරුම ලියා ගන්න ඕන. ඒ නිසා දිනපතා ඔබට පුළුවන් නම් පුවත්පතක් කියවන්න ඉංග්‍රීසි පුවත්පතක් කියවන්න එක්ක පුස්තකාලයකට ගිහිල්ලා එහෙම නැත්නම් මිලදී ගන්න පුළුවන් ඉතාලම රුපියල් 35ක් වගේ රුපියල් 30ක් වගේ මුදලක් වැය කරන්න පුළුවන් ඩේලි මිරර් වගේ පත්තරයක්. අපිට පුළුවන් මෙන්න මේ විදිහට පත්තරේ තියෙන හෙඩ්ලයින්ස් ටික අන්ඩර්ලයින් කරගෙන highlight කරගෙන ඒකේ අමාරු වචන ටික වෙනම පොතක ලියා ගන්න. So you can do it every day. You have to do it every day. එතකොට අපිට කාලයක් යනකොට වචන ලියා ගන්න අවශ්‍ය වෙන්නේ අපි පත්තරේ තියෙන වචන ටිකට හුරු වෙනවා. Then you can gather many words. අපිට වචන ගොඩක් එකතු කර ගන්න පුළුවන් වෙනවා. මේ එක ක්‍රමයක් අපි ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්නවා නම් අනිවාර්යෙන් ඔබ කළ යුතු දෙයක් තමයි පත්තරයක් අරගෙන ඒ පත්තරේ තියෙන වචන ටික හෙඩ්ලයින්ස් තියෙන ටික අමාරු වචන ටික එකිනෙක ලියාගෙන යන්නේ. බොහොම සරල වැඩක්. ඒ වගේම පත්තරේ ඇතුලේ තියෙනවා සමහර වෙලාවට අපි දන්නවා ඉතා කුඩා ආටිකල්ස්. ඉතා කුඩා ආටිකල්ස් තියෙනවා. පොලිස් ලොග්ස් වගේ පොලිසියේ තියෙන පොලිසියෙන් එකතු කරලා අපි පොලිස් ලොග්ස් වගේ දේවල් තියෙනවා. අන්න ඒවා කියවලා හක් කළා
ඔබට පුළුවන් ඔබ උනන්දුවක් දක්වනවා නම් ඒ පොලිස් ලොග් එකක් මේ උදාහරණයකට මේ පොලිස් ලොග් කීපයක් අපි දාලා තිනවා සාකච්ඡා කරනවා. අන්න ඒ පොලිස් ලොග් එකේ තියෙන දේවල් හිමින් සීරුව කියලා ඒකේ තියෙන අමාරු වචන සටහන් කරගන්න. හැබැයි අමාරු ලොකු ආටිකල් නිකන් විෂයක් සාකච්ඡා කරන දේවල් අපි පස්සේ සාකච්ඡා කරනවා. ඊට කලින් මේ පොඩි දේවල් අපි ස්ටඩි කිරීම නැත්නම් අධ්‍යයනය කිරීම කරන්න. භාෂාවක් ඉගෙන ගන්නකොට පත්තරේ කියවීම අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. ඉගෙන ගන්න උනන්දුවක් දක්වනවා. ඊළඟට ඔබට පුළුවන් watch English language TV shows. අපි දන්නවා ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්නකොට ටෙලිවිෂන් එකේ ඉංග්‍රීසියෙන් යනවා නිවුස් යනවා. සමහර විට ඔබට මේ නිවුස් තේරෙන්නේ නැතුව වෙන්න පුළුවන්. ඔබට පුළුවන් සිංහල නිවුස් සිංහල ප්‍රවෘත්ති සිංහලෙන් ශ්‍රවණය කරලා ඊළඟට එම ප්‍රවෘත්තියම ඉංග්‍රීසි වලින් යනවා. ඉංග්‍රීසි භාෂාවෙන් යනකොට ඔබට පුළුවන් ඒක ඉංග්‍රීසියෙන් ශ්‍රවණය කරන්න. මුල් දවස් දෙකේ ඔබට මේක තේරුම් ගන්න බැරි වෙයි. නමුත් ඒ කියන්නේ රූප රාමුත් එක්ක සංසන්දනය කරලා බලනකොට මේ වචන ඔබට you will be familiar with the words. ඒ වචන ඔබට හුරු පුරුදු වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඔබ අනිවාර්යෙන් කළ යුතු දෙයක් තමයි හැමදාම ඉංග්‍රීසි ප්‍රවෘත්ති බලන්න ඕනේ. ඒ වගේම ටෙලිවිෂන් එකේ අපි දැකලා තියෙනවා සාකච්ඡාවන් යනවා. discussions ඉංග්‍රීසි භාෂාවෙන් එක එක්කෙනා සාකච්ඡා කරනවා. විවිධ මාතෘකා සාකච්ඡා කරනවා. දේශපාලන සංවාද තිබෙනවා. මේ ටෙලිවිෂන් එකේ තිබෙන ටීවී එකේ තිබෙන සාකච්ඡාවන් ඉංග්‍රීසියෙන් පවත්වන සාකච්ඡාවන් වලට තේරුමක් නැතත් ඔබ ශ්‍රවණය කරන්න ඕනේ. ඒ වගේම ඉන්ටර්විව්ස් තියෙනවා. එක එක්කෙනාව තොරතුරු විමසමින් සාකච්ඡා කරමින් දෙන්නේ තුන් දෙනෙක් එකතු වෙලා කරන දේවල් තියෙනවා. අන්න ඒ වගේ දේවල් ඔබට පුළුවන් බලන්න. ඒ වගේ ඉංග්‍රීසියෙන් පවත්වන කතා ස්පීචස් වගේ දේවල් ඔබට පුළුවන් ටෙලිවිෂන් එක හරහා ශ්‍රවණය කරන්න. ඒ වගේම ඩොකියුමන්ටරි ෆිල්ම්ස් කියලා කියන්නේ වාර්තාගත වැඩසටහන් සමහරට සම්පාදනය කරලා තියෙනවා. මම දැකලා තියෙනවා. ඔය පූජනීය ස්ථාන පිළිබඳව, නොයෙකුත් තැන් පිළිබඳව, එන්වයරන්මන්ට් එක ගැන කියන්නේ පරිසරය පිළිබඳව ඩොකියුමන්ටරි දැන් සත්තු ගැන අපි දැකලා තියෙන ගොඩාක් ටීවී ෂෝස් යනවා. දැන් ඒවා හොඳට ශ්‍රවණය කරන්න. හොඳට අහුම්කම් දෙන්න. එතකොට ඔබට පුළුවන් වෙනවා මේ භාෂාව හසුරවන්නේ කොහොමද කියලා හොඳින් ඉගෙන ගන්න. ඔබ පුහුණු වෙන ගමන් ඔබ තවත් කෙනෙක් කරන ආකාරය අධ්‍යයනය කිරීම ඉතා වැදගත් වෙනවා. ඒක ඔබ ඉංග්‍රීසි දැනීම වැඩි වෙන්න හොඳ කාරණාවක් වෙනවා. දැන් ඊට පස්සේ තියෙනවා මම ඔබට watch recommended YouTube channels. දැන් YouTube එකේ ගොඩාක් වැඩසටහන් තියෙනවා. ප්‍රශ්නයකට තියෙන්නේ මේක හොඳට පාවිච්චි කරන්නත් පුළුවන්, නරකට පාවිච්චි කරන්නත් පුළුවන්. නමුත් මම ඔබට යෝජනා කරනවා, මම නියම කරනවා, මම නිර්දේශ කරන යම් වැඩසටහන් තියෙනවා. විදේශිකයන් විසින් මෙහෙවන අපගේ ඉංග්‍රීසි භාෂාවේ දියුණුව වැඩි කරගන්න අන්න ඒව ඔබ බලන්න. watch recommended YouTube channels. දැන් ඒ බෑ තියෙනවා දැන් ස්පීච් කියලා ගැහුවොත් එහෙම ඔබට පුළුවන් ඔන්න ඔය කෙනා පවත්වපු කතා ඒවා මිය ගොඩාක් එනවා. ඒක ස්පීච් with English subtitle කියලා ගහන්න. එතකොට ඔය බැරක් ඔබාමා වෙන්න පුළුවන්, රාජ්‍ය නායක වෙන්න පුළුවන්, ශ්‍රේෂ්ඨ මිනිස්සු පවත්වපු කතාවන් තිරේ දිස් වෙන්න පුළුවන්. ඒකට සබ්ටයිටල් එක යටින් වැටෙනවා. දැන් මේ ස්පීච් එකක් දවසකට එකක්වත් ඔබ අහන්න ඕන. අර මම කලින් සඳහන් කළා වගේ ඔබ කරන්න ඕන දේ තමයි ස්පීච් එකක් අහනකොට සබ්ටයිටල් එක ඉස්සෙල්ලා අහන්න. ඔබට පුළුවන් නතර කරගන්න ඔබට නොතේරෙන තැනකදී වචනයක් තිබුණොත් එතන නතර කරන්න. නතර කරේ වචනේ අපි ලියා ගන්නවා, ඉංග්‍රීසි වචනේ ලියා ගන්නවා. මේ ආකාරයේ මුළු කතාවම මුළු ස්පීච් එකම අමාරු වචන ටික අපි ඉස්සෙල්ලා අපි ඉගෙන ගන්න කාලේ මුල් කාලේ මේවා කරන්න ඕනේ. අමාරු වචන ටික අපි ලියා ගන්නවා. ලියාගෙන අමාරු වචන බලමින් දෙවෙනි වතාවට අපි අර ස්පීච් එක බලනවා. right? ඊට පස්සේ අපිට පුළුවන් අර අමාරු වචන ටික දැනගත්තට පස්සේ ඔක්කොම පැත්තකින් තියලා අර ස්පීච් එක ශ්‍රවණය කරන්න. දැන් ඒ වගේ අවස්ථාවකදී අපිට පුළුවන් විදේශිකයෙක් කතා කරන්නේ කොහොමද? ඒ භාෂාව ශබ්ද කරන්නේ කොහොමද? ස්ටේජ් එක අමතන්නේ කොහොමද? ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඒතකොට ඔබ තියාගන්න ස්පීච් with subtitle කියලා ගහලා මොනවා හරි ස්පීචස් තියෙනවා ඒවා බලන්න ඕනේ. ඊට අමතරව ඔබ YouTube එකේ ගහුවොත් English conversations කියලා ගහුවොත් එහෙම අන්න අපිට පුළුවන් වෙනවා
විදේශිකයන් දෙන්නෙක් එකතු වෙලා කරන සංවිධානය කරපු දෙබස් ශ්‍රවණය කරන්න. ඒ හැම දෙබසකම මම දැකලා තියෙනවා අර කතා කරන අවස්ථාවේදී ඒ කතා කරන දෙය යටින් වැටෙන සබ්ටයිටල් එකක් හැටියට. අන්න එතකොට අපිට පුළුවන් එදිනදා ජීවිතයට අවශ්‍ය කරන යම් දේවල් පොඩි දේවල් අපි නොදන්නව නම් අර වගේ නතර කරලා ඒ අමාරු වචන ලියාගෙන දෙපාරක් තුන් පාරක් විතර දවසකට එකක් විතර බලන්න පුළුවන් නිකන් as a hobby you can do it. විනෝදාංශයක් හැටියට කරන්න පුළුවන්. ඒ වගේම ඔබ YouTube එකට ගිහලා ගැහුවොත් short English short stories කියලා ඕන තරම් වෙන 10 ගාණක් වෙන short stories. ඒකත් අර මං කිව්වා වගේ ඔබට ශ්‍රවණය කරන්නත් පුළුවන් බලන්නත් පුළුවන් YouTube එක හරහා. ඒ වගේම short movies කියන්නේ කෙටි චිත්‍රපට තියෙනවා. ඒ කෙටි චිත්‍රපට ඇත්ත වශයෙන්ම දැන් මේ අපේ පාඨමාලාවට ටික කාලයක් ගියාට පස්සේ ඇමරිකානු ජාතික ස්වාමින් වහන්සේ කෙනෙකු සම්බන්ධ වෙනවා. ඔබට දැනගන්න පුළුවන් වෙයි අපි සිංහල කෙනෙක් අපි ඉංග්‍රීසියෙන් කතා කරනකොට you can understand when I talk but when you talk with a foreigner you can understand. අපිට foreigner කෙනෙක් එක්ක කතා කරනකොට තේරුම් ගන්න බෑ. ඉතින් අපි මේ භාෂාවට ෆැමිලියර් වෙන්න ඕනේ විදිහට. අපි ඒ ස්වාමින් වහන්සේව සම්බන්ධ කරගෙන ඔබගේ විදේශිකයෙක් සමග කොහොමද කතා කරන්න කියලා බඳ foreign accent එක කියන්නේ විදේශිකයෙක්ගේ ශබ්ද කරන්නේ කොහොමද ඉංග්‍රීසි භාෂාව කියන එක පිළිබඳ හොඳ අවබෝධයක් අපි ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. නැත්තම් අපි ඉංග්‍රීසි චිත්‍රපටි බලනවා අපිට මෙලෝඩියක් තේරෙන්නේ නැහැ නේ. මම හිතන්නේ ඔබ සියලු දෙනා කැමැත්තෙන් ඉන්නේ ඉංග්‍රීසියෙන් චිත්‍රපටියක් බලන්න. ඉතින් අපි ඉංග්‍රීසියෙන් චිත්‍රපටියක් බැලුවට අපිට කවමදාකවත් ඒක තේරුම් ගන්න බෑ සබ්ටයිටල් එක එහෙම දාන්න නැත්තම්. නමුත් අපි භාෂාවක් හැටියට මේක දිනු කරගත්තොත් කොහොමද මේක තේරුම් ගන්නෙ? අර සබ්ටයිටල් එහෙම ලියාගෙන අමාරු වචන ලියාගෙන දෙපාර තුන් පාර බලලා කාලයක් යනකොට අපිට පුළුවන් වෙනවා ඉංග්‍රීසි භාෂාවෙන් චිත්‍රපටියක් බලන්න. විශේෂයෙන් ඉංග්‍රීසි චිත්‍රපටියක් වම බ්‍රිටිෂ් අය කරන දේවල් අපිට කියන්නේ ෆිල්ම්ස් වගේ දේවල් තේරුම් ගන්න පුළුවන්. නමුත් ඇමරිකානු චිත්‍රපටියක් වගේ නම් ඔබ ආරම්භ බලන නයිට් රයිඩර් එක වගේ ෆිල්ම් එකක් මං හිතන්නේ අපිට තේරුම් ගන්න පුළුවන් ඒක. රස් ගාව ඉවරයි. තා වේගෙන් කතා කරනවා. ඒගොල්ලන්ගේ භාෂාවේ ස්වභාවය. ඉතින් අපි මේ හැම දෙයක්ම ඉගෙන ගන්න ඕන. ඒ වගේම ඔබ මතක තියාගත්තු තවත් කාරණාවක් තමයි මේ ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්නකොට පුළුවන් නම් අර සිංහල ඩික්ෂනරිය ෆලෝ කරාට කමන්නේ බැරිම අවස්ථාවක ඔබ හැම විටම උත්සාහ කරන්න ඉංග්‍රීසි ඩික්ෂනරියක් පාවිච්චි කරන්න. අපි දන්න ඔක්ස්ෆර්ඩ් ලර්නර්ස් ඩික්ෂනරි කියලා තියෙන ඩික්ෂනරි හරි ඒ වගේ මොකක් හෝ කමන්නේ ඉංග්‍රීසි භාෂාව පැහැදිලි කරන කුමක් හෝ දෙයක් ඔබට පුළුවන් පාවිච්චි කරන්න ඩික්ෂනරිය පාවිච්චි කරන ඉංග්‍රීසි ඩික්ෂනරිය. දැන් ඊළඟ ප්‍රධානතම දේ තමයි ඊටාම වැදගත් දෙයක්. අපි දැන් භාෂාවක් හැටියට මේ භාෂාව ඉගෙන ගන්න පොඩි දේවල් ඉගෙන ගන්නවා. දැන් අපි උගන්වන ඔබට මුල ඉඳන් am is are there is ඒ වගේ දේවල් can ඔය පොඩි දේවල්. පොඩි වාක්‍ය හදන හැටි. දැන් ඔබට පුළුවන් ඔබ නිදහසේ ඉන්න අවස්ථාවකදී ඔබේ මනසින් ඔබ දන්න වාක්‍ය ගොඩනගන්න. උදාහරණයක් හැටියට අපි ගත්තොත් ඔබ බස් එකක් බලාපොරොත්තු වෙමින් ඉන්නවා කියලා හිතන්න. අපිට නිකන් ඉන්න වෙලා තියෙනවා. දැන් ඔබට පුළුවන් එතන ඉඳගෙන බස් එකක් එනවා. ඔව්. a bus is coming. ඒ වගේම ඔය යාළුවෝ කට්ටියක් එනවා. ඔව්. my friends are coming. අන්න ඒ වගේ මගේ යාළුවා බස් එකට නගින්නයි යන්නේ. my friend is going to get into the bus. ආන් ඒ වගේ ඔබේ මනසින් ඔබ ඉංග්‍රීසි වාක්‍යෙන් ගොඩනැගීම කරන්න. ඔබ දන්න දේවල් පොඩි දේවල්. right? දැන් මං එහෙ යනවා. now I want to go there. මට යන්න ඕන දැන්. ආන් ඒ වගේ තමන් හිතින් ඉංග්‍රීසි භාෂාවෙන් ඉතා සුළු සරල වාක්‍ය අපි උගන්වන ව්‍යාකරණ සමග නිකන් ෆ්‍රී වෙලාවට ඔබ බස් එකක් බලාපොරොත්තු වෙමින් ඉන්නකොට නිකන් ඉන්න වෙලාවක ඉංග්‍රීසියෙන් ඔබ හිතන දේ සිංහලෙන් හිතන දේ උත්සාහ කරන ඉංග්‍රීසියෙන්ත් කල්පනා කරලා වාක්‍ය ගොඩනගන්න. ඒකත් එක්තරා ක්‍රමවේදයක් අපේ ඉංග්‍රීසි භාෂාව දියුණු කරගන්න. අනිත් එක තමයි හැම විටම පාවිච්චි කරන්න ඩයරියක්. මිනි ඩයරියක් ඒ කියන්නේ පොඩි ඩයරියක් පාවිච්චි කරන්න. ඔබට පුළුවන් එදිනෙදා දේවල් බොහොම සරලව ඉංග්‍රීසියෙන් ඒ ඩයරිය ලියන්න. එමෙතන ඔබේ සැලසුම් හෙට කරන්න තියෙන දේවල් බොහොම සරලව ඊට කලින් දවසේ ඒ දවසේ ලියන්න. I have to go to the bank. මට බැංකුවට යන්න ඕනේ. I want to meet my friend. මගේ යාළුවා මුණ ගැහෙන්න ඕන. I want to study 8 to 10. මට ස්ටඩි කරන්න තියෙනවා. I want to take a bath. මට නාගන්න ඕනේ.
I want to have a wash like that. ඒ වගේ පොඩි දේවල්. Day to day activities තියෙන එදිනෙදා දේවල් හැම දෙයක්ම දවසේ අවසානයේදී හෝ ඊට කලින් දවසේ ඔබට පුළුවන් අර ඩයරි එක පාවිච්චි කරමින් ලියන්න. අවසාන වශයෙන් මම ඔබට යෝජනා කරනවා ඔබේ ගෙදර රේඩියෝ එකක් තියෙනවා නම් ඉංග්‍රීසි channel එකක් පාවිච්චි කරන්න ඔබට නිතරම ඇහෙන්න සලස්සන්න ඉංග්‍රීසි channel එක. හේතුව සමහරවිට මම දැකලා තියෙනවා උදේ වරුවේ සන්ධ්‍යා වේලාවට 3-4 දෙනෙක් එකතු වෙලා ඉංග්‍රීසි භාෂාවෙන් එනවුන්සර්ස්ලා කතා කරනවා සාකච්ඡා කරනවා මේ කොහොම සරලව අතිශයින් සරලව ඒගොල්ලෝ කතා කරන්නේ. ඉතින් අපිට පුළුවන් මෙන්න මේ විදිහට රේඩියෝ එක දාගත්තාම ඉංග්‍රීසි channel එකකට නිතරම අපි අපේ කන හුරු වෙනවා මේ භාෂාව සඳහා. දැන් මේ ක්‍රමයන් ටික අපි මුලින් ඉඳන් බලාගෙන යමු. ඔබ කළ යුතු දේවල් තමයි ඉංග්‍රීසි පත්තරයක් අරගෙන අමාරු වචන බලන එක, පොඩි ආටිකල් කියවන එක. ඒ වගේම ඊළඟට ඔබ කළ යුතු දෙයක් තමයි ඉංග්‍රීසි භාෂාවෙන් යන වැඩසටහන් තියෙනවා, නිවුස් තියෙනවා, ඩිස්කෂන්ස්, ඉන්ටර්වියුස්, ස්පීචස්, ෆිල්ම්ස්, ඩොකියුමන්ටරි ෆිල්ම්ස් ඒ වගේ දේවල් බලන්න ඕනේ. ඒ වගේම ඔබ YouTube එක හොඳ අතට පාවිච්චි කරන්න. recommended YouTube channel මම ඔබට කියන්නම් මොනවද කියලා පසුව. ඒවා ස්පීච්, conversation, short stories, novels උනත් කමක් නැහැ, ඉංග්‍රීසි ෆිල්ම්ස් ෂෝට් ඒවා ඔක්කොම බලන්න. ඒ වගේම ඔබට පුළුවන් ඉංග්‍රීසි ඩික්ෂනරි එකක් පාවිච්චි කරන්න. ඒ වගේම මම ඔබට යෝජනා කරා ඔබ නිකන් ඉන්න වෙලාවට ඉංග්‍රීසියෙන් වාක්‍ය තනන්න උත්සාහ කරන්න. ඒ වගේම ඩයරි එකක් පාවිච්චි කරන ඉංග්‍රීසියෙන් ලියන්න. අවසාන වශයෙන් මම ඔබට කියා හිටියේ ඉංග්‍රීසි channel එකකට රේඩියෝ එක අහුම්කම් දෙන්න කියලා. මෙන්න මේ විදිහට අපි ඉංග්‍රීසි භාෂාව අධ්‍යයනය කරන ගමින් මෙන්න මේ ටිකත් කරගෙන යන්න ඕනේ. මේ ටික කරගෙන ගියේ නැත්නම් අපි නිකන් අර දවසකට සතියකට දවසක් ඉංග්‍රීසි ඉගෙනගෙන මගෙන් මේ පාඩම අරගෙන හක්කලා ඉංග්‍රීසි කොට දාගන්න බෑ. ඒ මම ඔබට යෝජනා කරන මේ ක්‍රමවේදයන් ටික මම හිතනවා ඔබ දිගටම අනුගමනය කරයි කියලා. දැන් අපි බලමු දැන් අපේ පාඨමාලාවේ අපි ඉස්සෙල්ලාම ව්‍යාකරණ ඕගලන්ට දැනීමක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. helping verbs එක කියන්නේ am කියන එකේ ඉඳන් active voice, passive voice සහ preposition යනාදී වශයෙන් ඉංග්‍රීසි භාෂාවේ තියෙන සියලුම ව්‍යාකරණ කොටස් අපි ඔබට පැහැදිලි කරනවා ඉතා සරල සිංහලෙන්. අද අපි ටිකක් කරලා බලමු. ඒ වගේම ඔබට කතාව සමහරලාට මාත් සමග කතා කරන්න වෙයි. මම කතා කරන්න උපදෙස් ලබා දෙනවා. ඒ අනුව මාත් සමග කතා කරමින් මේ පාඨමාලාව කරගෙන යන්න. මොකද ඉංග්‍රීසි කතා කරනවා කියන එක තමයි තාමත්ම අමාරු දෙයක්. You can understand when somebody is talking but you can't talk. ඔබට කතා කරන්න බෑ. You can improve your writing ability. අපිට අපේ writing එක දියුණු කරගන්න පුළුවන්. Of course you can write. ඒ වුණාට කවදාකවත් අපිට ලියා ගන්න බෑ. ඔය බැරියර් දෙක, ඔය බාධක දෙක අපිට තියෙනවා. අපිට ඉංග්‍රීසියෙන් හරියට ලියා ගන්න බෑ. අපිට ඉංග්‍රීසියෙන් හරියට කතා කරන්න බෑ. හේතුව මේකට පුරුද්දක් තියෙන්න ඕන. ලියන එකත් ලියලම ඉගෙන ගන්න ඕන. කතා කරන එකත් ඔබ කතා කරලම ඉගෙන ගන්න ඕන. දැන් ඉංග්‍රීසි කතා කරනවා කියන එක කවදා හරි කතා කරන්නම් කියලා. මේ පළවෙනි දවසේ ඉඳන් මම පැහැදිලි කරන්නේ කවදා හරි කතා කරන්නම් කියලා. ඔබ හිතනවා නම් ඉංග්‍රීසි ඔක්කොම වචන ඉගෙනගෙන ව්‍යාකරණ ඉගෙනගෙන පත්‍ර බලලා ඉවරලා කවදා හරි දවසක මම ඉංග්‍රීසියෙන් කතා කරන්නම් කියලා හිතාගෙන හිටියට කවදාකවත් you will be unable to talk in English. ඔබට කතා කරන්න හම්බෙන්නේ නැහැ. ඔබ මතක තියාගන්න මේ ඉගෙන ගන්න ගමන් පොඩි දේ හරි ඔබ කතා කළ යුතුයි. ඉංග්‍රීසි කතා කරනවා කියලා හිතාගෙන එහෙම ඉන්න ඔය පන්ති අපි බොහෝ වෙලාවට ඉංග්‍රීසි පන්ති තියෙනවා, ස්පෝකන් ඉංග්‍රීසි ක්ලාස් තියෙනවා. දැන් මම දැක්ක බ්‍රෝකන් ඉංග්‍රීසි ක්ලාස් කියලා දෙකක් තියෙනවා. එහෙම ඒවා නැහැ. ඔබ ඉංග්‍රීසි කතා කරන්න. වැරදි හරි කතා කරන්න. ඒක තමයි අපි වැරද්ද හදාගෙන ඉස්සරහට යන ටිකෙන් ටික ඩෙවලොප් කරගෙන යන කොහොමද කාත් එක්ක හරි කතා කරන්න කියලා. හරියට මේ ඉංග්‍රීසි කතා කරන්න නැතුව ඉන්නවා කියන එක දැන් තැපෑලෙන් කරාටි ඉගෙන ගත්තා වගේ වැඩක් නේ. ඉගෙන ගන්න බෑනේ. පීනන්න ඉගෙන ගන්නත් බෑනේ තැපෑලෙන්. ඒ වගේ මේ ප්‍රැක්ටිකල් වෙන්න ඕනේ. ප්‍රායෝගික වෙන්න ඕනේ. කාත් එක්ක හරි කතා කරලා තියෙන්න ඕනේ. අපිට හැකි හැම අවස්ථාවකම කාත් එක්ක හරි ඉංග්‍රීසියෙන් කතා කරන්න. ඔබට පුළුවන් මේ වැඩසටහනට ඔබගේ ගෙදර සහෝදරයෙක් සම්බන්ධ කරගන්න. ඔබගේ ඥාති සම්බන්ධ කරගන්න පුළුවන්. ඔබේ වයසේ යහළුවෙක් සම්බන්ධ කරගෙන එකතු වෙලා මාත් එක්ක මේ වැඩසටහන කරගෙන යන්න පුළුවන්. එතකොට ඔබට කවදා හරි තේරුම් ගන්න පුළුවන් වෙයි අපි මේ කරන වැඩසටහනේ මේක පිළිවෙලක් කරනවා. දැන් මම අද කෑල්ලක් උගන්ලා හෙට තවත් කෑල්ලක් උගන්ලා ඒ යනාදී වශයෙන් මේ එක ක්ලිප්ස් හදලා නැහැ. මගේ ප්‍රෝග්‍රෑම් එක තියෙන්නේ
මාස 6ක් පුරාවටම හොඳ ඉංග්‍රීසි දැනීමක් ලබා දෙන්න. දැන් අපි කොහොමුණත් අපි ඉස්සල්ලාම කරන්නේ පත්තරේ ගැන මම කතා කරන්න යන්නේ දැන්. පත්තරේ මම ඔබට පත්තරේ කියවන්න කියලා. දැන් පත්තරයක් මම හිතන්නේ දකින්න පුළුවන් මේ බෝඩ් එකේ තියෙනවා. දැන් මේ පත්තරේ ඩේලි මිරර් පත්තරේ. අපි නිකන් හිතමු. දැන් මේක ඉස්සල්ලාම උඩින් තියෙනවා ශ්‍රී ලංකා opens up today only two people allowed to leave home. දැන් බලන්න මේක හෙඩ්ලයින් එක තියෙන එහෙම. දැන් අපි පොළ කෑල්ල පත්තරයක් මේ පත්තරය අරගෙන ඔබ පොතක් අරගෙන මේ අමාරු වචන මේ විදිහට අපි අන්ඩර්ලයින් කරගත්තොත් දැන් මෙතන තියෙන allowed කියලා වචනයක් අපි උදාහරණයක් හිටියේ මේ allowed කියන වචනේ ගන්න. ALLOWED allowed. allow. දැන් allow කියන වචනේ. allow කියලා කියන්නේ ඉඩ දෙනවා. දැන් ශ්‍රී ලංකා opens up today. the opens up විවෘත කරනවා. අපි කවුරුත් දන්නවා මේ වචනේ. මෙතන දැන් allow කියලා කියන්නේ ඉඩ දෙනවා. to leave home. right? allowed to leave home. leave කියන්නේ පිටත් වෙලා යනවා. ගෙදරින් පිට අපිට quarantine වෙලා හරි අපි දැන් හිර වෙලා නැ ගෙදරින් දැන් leave ගෙදරින් පිටත් වෙනවා. දැන් allow කියලා කියන්නේ ඉඩ දෙනවා. දැන් මට යන්න ඉඩ දෙන්න. allow me to go. right? let me go කියන එක තව විදිහකින් allow ඉඩ දෙනවා. දැන් අපි allow ලියාගත්තා. ඉඩ දෙනවා කියලා සිංහලෙන් ලියා ගන්නවා. leave කියන්නේ පිටත් වෙනවා කියලා ලියා ගන්න පුළුවන්. එතන යටින් තියෙන බලන්නේ public urge to act responsibly and avoid leaving homes unnecessarily. දැන් මේ වගේ පොඩි ආටිකල් පොඩි කෑලි අරගෙන අපිට කරන්න පුළුවන්. දැන් මෙතන බලන්න මේ වචනේ urge කියලා වචනයක් තියෙනවා. public urge urge කියලා පාවිච්චි කරන පැසිව් ෆෝම් වාක්‍යයක් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. urge කියලා කියන්නේ ඉල්ලා සිටිනවා කියන එකයි. URGED urge. දැන් urge URGED urge ඉල්ලා සිටිනවා. දැන් public urge මහජනතාවගෙන් ඉල්ලා හිටනවා to act කටයුතු කරන්න කියලා responsibly වගකීමෙන් යුක්තව and avoid leaving homes avoid වෙන්නලු leaving homes avoid වෙනවා කියන්නේ avoid වැළකීලා ඉන්නවා වළක්වනවා avoid 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 දැන් ඔයාලටත් දැන් මේ කරන ගමනුත් මේ වචන ලියා ගන්න පුළුවන් avoid කියන වචනේ avoid leaving home unnecessarily. unnecessary කියන වචනේ තේරුම මොකක්ද? necessary කියන වචනේ විරුද්ධ වචන. unnecessary. necessary කියලා කියන්නේ අවශ්‍යයි. unnecessary අනවශ්‍ය විදිහට. unnecessarily. ඔන්න ලියා ගන්න පුළුවන් මේ තියෙන. UNNECESSARILY unnecessarily. unnecessarily. දැන් අද ටිකක් කලබල වෙලා ලියා ගන්න බැරුණා කියලා ගණන් ගන්න එපා. මම මේ කරන විදිය කියන්නේ. දැන් මේ වචනේ අපි ලියා ගන්න unnecessary අනවශ්‍ය විදියට. දැන් ඊට පස්සේ මෙතන තියෙනවා දැන් ලියා ගන්න බැරුණා කියලා ප්‍රශ්නෙකුත් නැහැ. නිකන් අපි සාකච්ඡාවක් අද කරන්නේ. Supermarkets can function at a maximum of 25% capacity per time. supermarkets වලට පුළුවන්ලු supervillains වලට පුළුවන්ලු function වෙන්න. function වෙන්න. function වෙනවා කියලා කියන්නේ function වෙනවා. ක්‍රියාත්මක වෙන්න. ක්‍රියාත්මක කරන් function. අපිට පුළුවන් ඒක highlight එකකින් underline කරලා function FUNCTION function. තව function කියලා කියනවා අපි මොකක් හරි උත්සවයකටත් function කියන ක්‍රියාත්මක වෙනවා කියන්න පුළුවන්. ඒ වගේ අපි අමාරු වචන ලියලා දන්නේ නැත්නම් අපි කොහොමද මම බලාපොරොත්තු වෙනවා සෑම දිනකම මේ වගේ පත්තරේ මීට වඩා හිමින් අද ලියා ගන්න බැරුණා කියලා ගණන් ගන්න එපා. අපි ඊටාම හිමින් මේ වචනවල ස්පෙලිං සමග ඔබට දෙනවා සාකච්ඡා කරනවා. function a maximum of 20% capacity. capacity එකක් කියලා කියන්නේ මොකක්ද? ධාරිතාවයක්. දරා ගන්න පුළුවන්. ඒකට අපිට යන්න පුළුවන් ප්‍රමාණය උපරිම 25යි. capacity කියන්නේ ධාරිතාවය. දැන් මේ කියන salons can function with only one customer and one service provider. customer කියන එක customer කෙනෙකුට විතරයි salon එකක ඉන්න පුළුවන්. customer කෙනෙක් කියලා කියන්නේ කාටද? සේවාදායකයට අපි කියනවා customer කියලා. පාරිභෝගිකයට අපි customer කියලා කියනවා. දැන් අමාරු වචන ලියා ගන්නවා CUSTOMER customer. දැන් හැම කෙනාටම අකුරු 26 පුළුවන්. මම බලාපොරොත්තු වෙනවා O level කරපු ළමයි, A level කරපු ළමයි එහෙම බැරි කෙනෙක් ඉන්නවනම් මේ වචනේ ලියා ගන්න පුළුවන්. service provider කියන්නේ සේවා සපයන්න. දැන් මෙතන service කියන්නේ සේවයනේ. provide කරනවා කියන්නේ සපයනවා. provide
PROVIDE provide. එතකොට provide ඒක සපයන්න කිව්වොත් provider සපයන්න. සේවය සපයන්න. එතකොට ඒගොල්ලන්ට තියාගන්න පුළුවන් one service provider at a time. එක අවස්ථාවකදී පුළුවන් එක සේවා සපයන්නේ පවත්වාගෙන යන තියාගෙන යන්න. දැන් බලන්න මේ පොඩි ටිකට අපි කොච්චර වචන ඉගෙන ගත්තද කියලා බලන්න. මේක තව ගත්තොත් මෙන්න new guidelines to be followed after ease of travel restrictions කියලා කැලලකුත් තියෙනවා. දැන් මෙතන තියෙන new guidelines. මොනවද මේ guidelines කියන්නේ මොනවද? guidelines guide කරනවා කියලා කියන්නේ මඟ පෙන්වනවා. මඟ පෙන්වීම guidelines. දැන් අපිට ඕනනම් ලියා ගන්න පුළුවන් guidelines කියලා කියන්නේ මඟ පෙන්වීම. GUIDELINES GUIDELINES guidelines. ඒ කියන්නේ මඟ පෙන්වීම. To be followed after ease of travel restriction. ease කරපුවා. ease කරනවා කියන්නේ easy. පහසු කරනවා. EAS is. දැන් the essay is easy. රචනාව lazy. exam is easy. exam එක lazy easy. ease කරනවා කියලා කියන්නේ පහසු කරනවා, සරල කරනවා. මොනවද? ease of travel restrictions. restrictions කියලා කියන්නේ. අපිට travel restrictions තිබුණානේ මේ ටිකේ. We can't go out of the house. අපිට ගෙයින් එළියට යන්න බෑ. You can't go to the town. town එකට යන්න බෑ. You can't go to the supermarket. Because of the travel restrictions. අයි හේතුව. අපිට රජයෙන් දාලා තිබුණා travel restrictions. ඒ කියන්නේ travel කියලා කියන්නේ ගමන්, restrictions කියලා කියන්නේ මොනවද? RESTRICTIONS සීමා කිරීම. restrict කරනවා කියලා කියන්නේ යමක් සීමා කරනවා. RESTRICT restrict. දැන් මේවා ලියා ගන්න පුළුවන්. when I discuss the newspaper you can write it down. දැන් එක දවසක පත්තරේ නෙමෙයි. දැන් අනිත් දවස්වලත් ඔබට පුළුවන් පත්‍ර අරගෙන මේ වගේ අමාරු වචන මම මේ උදාහරණයකට කොහොමද කරන්නේ කියලා කියන්නේ. travel restrictions. දැන් මෙතන තියෙනවා තව වචනයක් අපි ගමු. මෙතන තියෙනවා SLMA කියලා. urge president to continue with lockdown. මේ කියන්නේ ශ්‍රී ලංකා මෙඩිකල් ඇසෝසියේෂන් කියන එක ෂෝට් ෆෝම් එකෙන් තමයි SLMA කියන්නේ. ඒගොල්ලෝ urge කරනවා ජනාධිපතිතුමාගෙන් to continue with lockdown. මේ lockdown එක තියෙන එක දිගටම කරගෙන යන්නයි කියලා ඒගොල්ලෝ urge කරනවා. urge කරනවා කියලා කියන්නේ කොහොමද? urge කරනවා කියලා කියන්නේ ඉල්ලීමක් කරනවා. URGE urge ඉල්ලීමක් කරනවා. URGE urge ඉල්ලීමක් කරනවා. දැන් මේ විදිහට බලාගෙන ගිහපුවම දැන් ඔබට පත්තරේ දකින්න පුළුවන්. ඔබ පත්තරේ අමාරු වචන මේ අපි අන්ඩර්ලයින් කරලා තියෙන සමහර ඒවා. සමහර ඒවා අන්ඩර්ලයින් කරලා තියෙනවා. හොඳට බලන්න. ගොඩාක් අමාරු වචන තියෙනවා. අන්න ওই විදිහට ඔබට පුළුවන් උදාහරණයක් හැටියට ඔබට පුළුවන් මේ ආකාරයෙන් පත්‍රයේ තියෙන අමාරු වචන සාකච්ඡා කරන්න. අපිට පුළුවන් සාකච්ඡා කරන්න. හොඳයි. දැන් අපි මේ විදිහට එක මම ඔබට දෙන උපදේශ අනුව ඔබ කළ යුතු දෙයක් තමයි මේ වගේ පත්තරේ අමාරු වචන අන්ඩර්ලයින් කරගෙන අමාරු වචන ලියා ගන්න එක. දැන් අපි මේ ස්පීච් කියන පැත්තට යමු. අපි මේ ඉංග්‍රීසි කතා කරනවා කියන එක පැත්තට. කොහොමද ඉංග්‍රීසියෙන් අපි කතා කරන්නේ? How can you talk in English? It is very difficult task. We have been learning this language since grade 1. But in Sri Lanka, the students who do that Sinhalese medium, they are unable to write well. They can't talk after A levels also. අපිට A level ඉවරලත් ඉංග්‍රීසියෙන් කතා කරගන්න බෑ. ඉංග්‍රීසියෙන් ලියන්න බෑ. උසස් පෙළ ඉවරනට පස්සේ විශ්වවිද්‍යාලයකට තේරුණා අපිට ඉංග්‍රීසියෙන් තමයි සියලුම පාඨමාලාවල් සිද්ධ වෙන්නේ. දේශන සිද්ධ වෙන්නේ. ඒ කිසි දේශනයක් අපිට තේරුම් ගන්න බෑ. ලොකු අර්බුදයකට මුහුණ දෙනවා. අපි හිතමු අපිට suppose you are unable to, you are not selected to the campus, විශ්වවිද්‍යාල තේරුම් නැහැ කියලා අපි හිතමු. එතකොට අපිට සිද්ධ වෙනවා we will have to follow some courses. අපිට කෝස් එකක් කරන්න වෙනවා. එතකොට මේ හැම කෝස් එකක්ම තියෙන්නේ ඉංග්‍රීසියෙන්. සිංහලෙන් කිසිම කෝස් එකක් ලංකාවේ කරන්න බෑ. ලෙක්චර්ස් දෙන්නේ, නෝට් දෙන්නේ හැම දෙයක්ම ඉංග්‍රීසි භාෂාවෙන්. ඒ මේක ගැන අමුතුවෙන් අපි කියන්න අවශ්‍යතාවය නැහැ. ඔබ සියලු දෙනාම දන්නවා ඉංග්‍රීසි වල වැදගත්කම.
දැන් අපි බලමු ඉංග්‍රීසි කතා කරනකොට මම ඔබට කියලා දෙන්නම් අද බොහොම සරලව ඉංග්‍රීසියෙන් කතා කරන ආකාරය පිළිබඳව. දැන් බලන්න අපි ඉංග්‍රීසි භාෂාවෙන් කාත් එක්ක හරි කතා කරනකොට ව්‍යාකරණ දැනීමක් නැතිව අපිට පොඩි පොඩි දේවල් කතා කරන්න පුළුවන් කියලා අපි දන්නවා. මම ඒ ගැන ඔබට කියන්නම්. දැන් මෙතන කමාන්ඩ්ස් කියලා තියෙන්නේ. ඔබට මේ ටියුට් එක ලැබිලා ඇති. ඒ ටියුට් එක අතර අරන් බලන්නත් පුළුවන්. අපි කාට හරි කමාන්ඩ් එකක් කරනවා නම් අනකිරීමක් කරනවා නම් විධානයක් කරනවා නම් අපිට පුළුවන් ව්‍යාකරණ භාවිතාවකින් තොරව ක්‍රියාපදයේ පමණක් අරගෙන මේ ආකාරයෙන් කියන්නේ. දැන් මෙතන අපි ගත්තොත් පළවෙනි එක be here. be here කියන්නේ මෙතන ඉන්න. දැන් be a doctor කිව්වොත් අපි වෛද්‍යවරයෙක් වෙන්න. become a doctor. be at home. ගෙදර ඉන්න. be at the library. පුස්තකාලේ ඉන්න. be at the library. be at the station. station එකේ ඉන්න. be a good person. හොඳ පුද්ගලයෙක් වෙන්න. come here. මේ එන්න. go there. එහෙ යන්න. get into the bus. බස් එකට නගින්න. get down from the train. train එකෙන් බහින්න. come and read the lesson. ඇවිල්ලා පාඩම කියවන්න. buy a ticket. ticket එකක් බිලයට ගන්න. cut the tree. ගස කපන්න. fight with them. ඒගොල්ලොත් එක්ක සටන් කරන්න. forget it. අමතක කරන්න ඒක. have a cup of tea. තේ කෝප්පයක් බොන්න. light the lamp. lamp එක පහන දල්වන්න. make a speech. කතාවක් පවත්වන්න. meet the principal. principal මුණ ගැහෙන්න. pay your school fees ගෙවන්න. read the lesson. පාඩම කියවන්න. sell the land. ඉඩම විකුණන්න. send me a letter. මට ලියුමක් එවන්න. shut the door. දොර වහන්න. open the door. දොර විවෘත කරන්න. take the tute. tute එක ගන්න. stand up. නැගිටින්න. teach the lesson. පාඩම උගන්වන්න. tell me. මට කියන්න. write an essay. රචනාවක් ලියන්න. understand the lesson. පාඩම තේරුම් ගන්න. go out. එළියට යන්න. go ahead. ඉදිරියටම යන්න. go ahead. cut down your expenses. ඔබේ වියදම් කපා හරින්න. cut off the supply. cut off කියන්නේ කපා හරිනවා. සැපයුම කපා හරින්න. සැපයුම කපා හරින්න. cut off the supply. give up smoking. දුම් බොන එක නතර කරන්න. අතාරින්න. give up smoking. hand over this letter. මේ ලියුම බාර දෙන්න. hand over this letter. keep this. මේක තියාගන්න. look after your children. ඔබේ ළමයින්ව බලා ගන්න. look after කියන රැක බලා ගන්න. look after. you can say like this. දැන් අපි කොහේ හරි ගෙදරින් යනවා. අල්ලපු ගෙදර ළමයි ටික අපි කියනවා I will look after your children until you come. ඔයා එනකම් මම ළමයි ටික බලා ගන්න. look after. make up your mind. ඔයාගේ හිත හදා ගන්න. make up your mind. put on a shirt. දැන් අපිට කියන්න පුළුවන් ගෙදර එන somebody is coming. put on a shirt. කවුද එනවා මේ කමිසයක් දාගන්න. put on a shirt. build a house. if you have money build a house. සල්ලි තියෙනවා ගයක් හදන්නකෝ. build a house. මේ අනකිරීම. take down this sentence. take down කියලා කියන්නේ ලියා ගන්න. write කියන එකයි. take down this sentence. මේ වාක්‍ය ලියා ගන්න. take off your shoes. ඔබේ සපත්තු ගලවන්න. then before entering the temple take off your shoes. take off. සපත්තු වගේ දෙයක් ගලවලා දාන්න. take off. sweep the classroom. පන්ති කාමරය අතු ගන්න. sweep the compound. මිදුල අතු ගන්න. leave a message. දැන් අපි පණිවිඩයක් තියනවා කාට හරි. please leave a message. කරුණාකරලා පණිවිඩයක් තියන්නකෝ. leave a message. you can leave a message. ඔයාලට පුළුවන් පණිවිඩයක් තියන්න. leave me alone.
මට මගේ පාඩුවේ ඉන්න දෙන්නකෝ. alone කියන හුදකලාව තනියම leave me alone. මට මගේ පාඩුවේ ඉන්න දෙන්න. reply to the letter. leave මට උත්තරයක් දෙන්න. දැන් මේ වගේ command කියන්න පුළුවන් අපිට. දැන් ඔබට පුළුවන් මේ විදිහටත් මේක මාත් සමග අභ්‍යාසයක දෙන්න. දැන් මම මේක සිංහලෙන් කියාගෙන යනකොට ඔබ අතේ තියෙන ටියුට් එක අරගෙන ඔබ තනියම ශබ්ද කරලා ගෙදරට ඇහුණත් කමන්න ශබ්ද කරලා මේ මම කියන සිංහල වාක්‍ය ඔබ ඉංග්‍රීසියෙන් කියන්න ඕනේ. මෙතන ඉන්න. නිවෙසේ ඉන්න. පුස්තකාලයේ ඉන්න. දුම්රිය පළාත ස්ටේෂන් එකේ ඉන්න. හොඳ පුද්ගලයෙක් වෙන්න. මෙහෙ එන්න. එහෙ යන්න. බස් එකට නගින්න. දුම්රියෙන් බහින්න. ඇවිල්ලා පාඩම කියවන්න. ටිකට් එකක් මිලයට ගන්න. ගස කපන්න. ඔවුන් සමග සටන් කරන්න. ඒක අමතක කරන්න. තේ කෝප්පයක් බොන්න. ලාම්පුව දල්වන්න. කතාවක් පවත්වන්න. මුල් ගුරුතුමාව මුණ ගැහෙන්න. ඔබේ පාසල් ගාස්තු ගෙවන්න. පාඩම කියවන්න. ඉඩම විකුණන්න. මට ලියුමක් එවන්න. දොර වහන්න. දොර අරින්න. නිබන්ධනය ගන්න, ටියුට් එක ගන්න. නැගිටින්න. පාඩම උගන්වන්න. මට කියන්න. රචනාවක් ලියන්න. පාඩම තේරුම් ගන්න. එළියට යන්න. ඉදිරියට යන්න. ඔබේ වියදම් කපා හරින්න. සැපයුම කපා හරින්න. දුම්බීම නතර කරන්න. මේ ලියුම බාර දෙන්න. මේක තියාගන්න. ඔබේ ළමයින්ව රැක බලා ගන්න. හිත හදාගන්න. කමිසයක් දාගන්න. කමිසයක් ඇඳගන්න. ගයක් හදන්න. මේ වාක්‍ය ලියා ගන්න. ඔබේ සපත්තු ගලවන්න. පන්ති කාමරය අතු ගන්න. මිදුල අතු ගන්න. පණිවිඩයක් තියන්න. මට මගේ පාඩුවේ ඉන්න දෙන්න. ලියුමට උත්තරයක් එවන්න. මේ විදිහට අපිට පුළුවන් මොකක් හරි ක්‍රියාපදයක් අරගෙන මේ විදිහට ප්‍රැක්ටිස් කරන්න. දැන් මේ පොඩි සරල දේවල් අපි ගත්තේ අද. තාමත්ම සරල අනකිරීමක්. දැන් මේකම පුළුවන් අපිට කාට හරි කියන්න එපා කියන්න. දැන් අපි යමක් එපා කියන්න ගත්තොත් එහෙම ඒක ඉස්සරහන් අපි දන්නවා මොකක්ද දාන්නේ. don't කියලා පාවිච්චි කරනවා. මොනවා හරි දෙයක් එපා කිව්වොත් don't. දැන් ඔබ යතේ තියෙන ටියුට් එක ගත්තොත් මේ බෝඩ් එකේ තියෙන ටියුට් එක ගත්තත් දැන් දුවන්න එපා කිව්වොත් don't run. එහෙ යන්න එපා don't go there. මට කෝල් කරන්න එපා don't call me. කෑ ගහන්න එපා don't shout. එකට එක කියන්න එපා don't answer back. answer back කරනවා කියන්නේ එකට එක කියනවා. answer back don't answer back. වෙඩි තියන්න එපා කිව්වොත් don't fire. ගින්දරටත් කියනවා වෙඩි තියනකොටත් කියනවා fire කියලා. වෙඩි තියන්න එපා don't fire. උදේ කෑම ගන්න එපා don't take the breakfast. don't speak කතා කරන්න එපා.
Don't get into the bus. බස් එකට නගින්න එපා. Don't make a speech. කතාවක් පවත්වන්න එපා. Don't do it. එක කරන්න එපා. Don't come to the class. පන්තියට එන්න එපා. Don't be a fool. මෝඩෙක් වෙන්න එපා. Don't be so kind. ඔය තරම් කරුණාවන්ත වෙන්න එපා. So kind. Kind කියන්නේ කරුණාවන්ත. Don't answer the last question. අන්තිම ප්‍රශ්නේ උත්තර දෙන්න එපා. Don't blame me. මට දොස් පවරන්න එපා. Don't scold me. මට බයින්න එපා. Don't kill animals. සත්තු මරන්න එපා. Don't tell lies. බොරු කියන්න එපා. දැන් බලන්න මේ අර ක්‍රියාපදයක් ඉස්සරහට don't කියන එක ආපුවම එපා කියන අදහස එනවා. දැන් මේ වාක්‍ය රටාව නැත්තම් මේ don't කියන එක වාක්‍ය සුළු ප්‍රමාණයක් තියෙන. ඔබට පුළුවන් ප්‍රැක්ටිස් කරන්න මේ විදිහට. මම සිංහලෙන් වාක්‍ය කිව්වම ඔබට පුළුවන් ඒක ඉංග්‍රීසියෙන් හිතින්නම් කියන්න යන්න එපා. කතා කරනවා කියලා කියන්නේ you must talk, you must open your mouth. කතා කරන්නම් කියලා හිතාගෙන ලැජ්ජාවෙන් මේ කතන්දරේ බෑ. අපි මේක උනන්දුවෙන් වමනාවෙන් අපි කරගමු. දැන් කියන්නේ දුවන්න එපා. එහෙ යන්න එපා. මට කෝල් කරන්න එපා. කෑ ගහන්න එපා. එකට එක කියන්න එපා. වෙඩි තියන්න එපා. උදේ කෑම ගන්න එපා. කතා කරන්න එපා. බස් එකට නගින්න එපා. කතාවක් පවත්වන්න එපා. ඒක කරන්න එපා. පන්තියට එන්න එපා. මෝඩෙක් වෙන්න එපා. ඔය තරම් කරුණාවන්ත වෙන්න එපා. අන්තිම ප්‍රශ්නෙට උත්තර දෙන්න එපා. මට දොස් පවරන්න එපා. මට බයින්න එපා. සත්තු මරන්න එපා. බොරු කියන්න එපා. හොඳයි. අපි ඊළඟට බලාපොරොත්තු වෙන ඔයගොල්ලන්ට මේ පත්තරයක් කියවලා තේරුම් ගන්න කොහොමද කියලා පොඩි අවබෝධයක් ලබා දෙන්න. පත්තරයක පොඩි ආටිකල් එකක්. දැන් අර සම්ප්‍රදායික ඉංග්‍රීසි පන්තියක් වගේ නෙමෙයි මගේ පන්තිය. තනිකර ප්‍රායෝගික පැත්තට යන්නේ. මේ පත්තරේ ආටිකල් ලියලා තියෙනවා නම් අන්න ඒ මට්ටමටම ඔයාලගේ රයිටින් එක ලිවීමේ හැකියාව මම දිනු කරනවා. ඉස්සලා මේවා තේරුම් ගන්න ඕනේ මේ විදිහට පත්තරේ රයිටින් එකේ මට්ටමට ලියන්න පුළුවන් නම් ළමයෙකුට කාට හරි ඊට පස්සේ ඒ ළමයාට පුළුවන් තමන්ගේ ඕනෑම විෂයක් ඉංග්‍රීසි මාධ්‍යෙන් කරන්න. ඒක අපි අත්දැකීමෙන් සෑහෙන කාලයක් මේ ශාස්ත්‍රයේ ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දෙලා විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට අපිට හොඳ අවබෝධයක් තියෙනවා. අපි මේ මට්ටමට ළමයි ගන්නවා මේ අභ්‍යාස තුළින්. අපි බලමු මේ පොඩි ආටිකල් එකක් අරගෙන මේ ආටිකල් එක කොහොමද තියෙන්නේ කියලා. දැන් අපි මෙතන තියෙනවා cyclist killed in road accident කියලා එකක් තියෙනවා. කාර් එකකින් cyclist killed motorcycle කාරයෙක් මැරෙනවා in road accident. road accident එකකින් road accident එකක් කියලා කියන්නේ පාරේ රියනතුරකින්. දැන් හැම කෙනාටම මේක තේරුම් ගන්න පුළුවන්. cyclist killed in road accident. දැන් ඔක ඔබ නිහඬව කියව ගන්න බලන්න මම කියවගෙන යන්න. ඔබට පුළුවන් අවධානය යොමු කරන්න. ඔබ ටියුට් එකක් හැටියට මේක අතේ තියෙනවා. ඔබට දැන් තිරේ දිස් වෙනවා. A 41-year-old cyclist died on the spot when he was hit by a motorcycle on the Puttalam Anuradhapura main road in Nunudambawa on Saturday. The deceased had been identified as Muthubandage Nilantha Bandara of Nunudambawa. The 26-year-old
motorist, a resident of Pannipitiya, had been taken into custody by Nochiyagama police. He would be produced in courts. දැන් මේ පත්තරේ තියෙන ආටිකල් එක ඒක දිහා බලාගෙන ඔබ શબ્ද කරලා මාත් එක්ක කියවන්න බලන්න. A 41-year-old මාත් සමගම කියවන්න ඕන. Right? A 41-year-old cyclist died on the spot when he was hit by a motor car on the Puttalam Anuradhapura main road in Dunudambuwa Weber on Saturday. The deceased had been identified as Muthubandage Nilanta Bandara of Dunudambuwa Weber. The 26-year-old motorist, a resident of Pannipitiya, had been taken into custody by Nochiyagama police. He would be produced in courts. දැන් මේ ආටිකල් එක පිළිබඳව ඔබට හොඳ දැනුමක් තියෙනවා. හැබැයි මේක මොකද්ද මේ වචන එකිනෙක ඔබට තේරෙන්නේ නැහැ. සමහරට ඔබට ඉංග්‍රීසි දැනීමක් තියෙන්න පුළුවන්, නැති වෙන්න පුළුවන්. ඒ කෙසේ වෙතත් මේ වගේ පොඩි ආටිකල් කියවලා මේ වචන කොහොමද භාවිතා කරන්නේ, ව්‍යාකරණ පාවිච්චි කරන්නේ කොහොමද කියලා අපි ඉගෙන ගන්න ඕනේ. දැන් මම ඔබට පැහැදිලි කරන්නම් මේ ආටිකල් එකේ තේරුම. ඔබට පුළුවන් මේ ආටිකල් එක යටින් highlight pen එකක් අරගෙන නොදන්න වචන underline කරලා එතන උඩින් ලියන්නේ නැතුව ඉරක් ඇඳලා එළියට අරන් ඒකේ තේරුම ලියා ගන්න. දැන් මේකේ තේරුම මම කියාගෙන යනවා. A 41-year-old cyclist අවුරුදු 41ක සයිකල් කරුවෙක් died. අපි දන්නවා died කියලා කියන්නේ මිය ගියා. On the spot. Died on the spot. On the spot කියලා කියන්නේ එතනම. ඊට පස්සේ තියෙනවා when he was hit by a motor car. hit කියලා කියන්නේ හප්පනවා. when කියලා කියන්නේ අවස්ථාවේදී. මොන අවස්ථාවේදී? ඔහුව හප්පපු අවස්ථාවේදී. ඒක පැසිව් වොයිස් වාක්‍යයක් අපි ඉස්සරහට ඉගෙන ගන්නවා. when he was hit by a motor car on the Puttalam Anuradhapura main road in Dunudambuwa on Saturday. Puttalam Anuradhapura පාරේ ප්‍රධාන පාරේ Dunudambuwa කියන ප්‍රදේශයේ සෙනසුරාදා මේක on Saturday. ඊට පස්සේ කියනවා the disease had been identified. ඒකත් අපි ඉගෙන ගන්න තියෙන වාක්‍ය රටාවක් නිසා the disease කියලා පාවිච්චි කරේ මියගිය තැනැත්තා කියන එකයි. මියගිය තැනැත්තාට අපි disease කියලා පාවිච්චි කරන පත්‍ර වලින් the disease had been identified. හඳුනගෙන තිබුණා. මියගිය තැනැත්තාව හඳුනගෙන තිබුණා past perfect passive voice වාක්‍යයක්. The disease had been identified. හඳුනගෙන තිබුණා. අපිට දන්නේ නැත්නම් මේ වාක්‍යම අන්ඩර්ලයින් කරගත්තා. The deceased had been identified කියලා අන්ඩර්ලයින් කරලා මියගිය තැනැත්තාව හඳුනාගෙන තිබුණා කියලා ලියා ගන්න. as කියලා කියන ලෙස. ලෙස කවුරු ලෙසද? මුතු බණ්ඩාගේ නිලන්ත බණ්ඩාර of දුනුදඹුව කියන ප්‍රදේශය. of කියලා අපි ගමක් සම්බන්ධ කරන of කියලා දානවා. of ප්‍රදේශය of කියලා සම්බන්ධ විභක්ති සම්බන්ධ කරලා. The 26-year-old motorist මේ 26 හැවිරිදි motorcycle කාර්යය a resident යා පදිංචිකාරයෙක් of Pannipitiya බණ්ඩාර සම්බන්ධي of Pannipitiya of had been taken into custody. අන්න ඒකත් පැසිව් වොයිස් වාක්‍යයක් අපි ඉස්සරහට ඉගෙන ගන්න. had been taken into custody කියන වචනේ ඒ වාක්‍ය රටාවම අන්ඩර්ලයින් කරගන්න. had been taken into custody. අත්අඩංගුවට අරගෙන තිබුණා. had been taken into custody අත්අඩංගුවට අරගෙන තිබුණා. කවුද කියලා අපි පස්සේ කියනවා by Nochiyagama police. ඊළඟ අවසාන වාක්‍ය කරන he would be produced in courts. he would be produced in court. ඔහුව ඉදිරිපත් කරනවා උසාවියට. produce කරනවා කියන්නේ ඉදිරිපත් කරනවා. would be කියන්නේ ඒක වාක්‍ය රටාවක් අපි පස්සේ ඉගෙන ගන්නවා. he would be produced in courts උසාවියට. දැන් මේ සම්පූර්ණ ආටිකල් එකම ඔබ කියවුවොත් ඔබට තේරුම් ගන්න පුළුවන්. දැන් ආපහු පාරක් මම කියවනවා මේ ආටිකල් එක. දැන් අමාරු වචන සමග ඔබ ස්ටඩි කරන්න අධ්‍යයනය කරන්න. A 41-year-old cyclist died on the spot when he was hit by a motor car on the Puttalam Anuradhapura main road in Dunudambuwa on Saturday. The deceased had been identified as Muthubandage Nilanta Bandar of Dunudambuwa. The 26-year-old motorist, a resident of Pannipitiya, had been taken into custody
by Nochiagama police, he would be produced in courts. දැන් තේරුණාද? දැන් අපි පත්තරයක ආටිකල් එකක් කියන ආකාරය අපි ඉගෙන ගත්තා. පත්තරයක ආටිකල් එකක් කොහොමද කියවන්නේ කියලා අපි තේරුම් ගත්තා. දැන් අපි අද පාඩම අවසන් කරන්න අපි මූලික ව්‍යාකරණ කොටස් ටිකක් පැහැදිලි කරලා මම අද වැඩසටහන නතර කරනවා. ඊට පස්සේ මේ ආකාරයට අපි පන්තියේ සාකච්ඡාව දිගටම කරගෙන යමු. අපි දැන් ඊළඟට සාකච්ඡා කරන්න යන්නේ ව්‍යාකරණ කොටස් ටිකක්. මගේ පාඨමාලාවේ ඉංග්‍රීසි භාෂාවේ ඉතාමත්ම මුල සිටම ඔබ දැනගත යුතු සියලුම ව්‍යාකරණ ඉංග්‍රීසි භාෂා ව්‍යාකරණ කොටස් සාකච්ඡා කරගෙන යනවා. ඔබට අවශ්‍ය නම් ඒ වාක්‍ය සිංහලෙන් ලියා ගන්න පුළුවන්. අවබෝධය සඳහා ඒක ලියා ගන්න වෙනවා අපි සිංහලෙන් වැඩ කරන අය හැටියට. නමුත් පසු වෙලා අපි ටික ටික මේ සිංහල භාෂාව පාවිච්චි කරන එක අඩු කරලා බොහෝ වෙලාවට ඉංග්‍රීසි භාෂාවටම මේ පැහැදිලි කරන මට්ටමට අපි එන්න ඕනේ. නමුත් ආරම්භයක් හැටියට අපි ඉස්සෙල්ලාම පටන් ගන්න මේ helping verbs කියන ආධාරක ක්‍රියාපද කියන වාක්‍ය රටාවෙන් ඔබට ව්‍යාකරණ ටියුට් එකක් ලැබිලා ඇති. ඒ ව්‍යාකරණ ටියුට් එකේ helping verbs කියලා උඩින් ලියාගත්තත් කමන්න මේ ආධාරක ක්‍රියාපද. අද අපි ආධාරක ක්‍රියාපද කිහිපයක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් 3ක් පමණ. අපි දන්න වාක්‍ය රටාවන් 3ක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ am කියන එක. ඔය short form එකෙන් I am කියලාම කියන්නේ කතා am කියලා શબ્ද කරන්නේ. අපි ඒකට track forms කියලා තියෙනවා. ඒවා පස්සෙ උගන්වනවා. දැනට මූලික අදහසක් ලබා ගන්න am කියන එක පාවිච්චි කරන ආකාරය. අපි දන්නවා පොඩි දවස්වල ඉඳන් ඉගෙනගෙන තියෙනවා I කියන එකත් එක්ක am කියන එක පාවිච්චි කරන්නේ මං ගැන විස්තරයක් කරන්න වර්තමාන කාලයෙන්. මම ගැන වර්තමාන කාලයෙන් විස්තරයක් කරන්න අපි I කියන එක මම සමග am කියන එක පාවිච්චි කරනවා. දැන් අපි මේක තේරුම් ගන්න ඕනේ මේ වාක්‍ය රටාවන් හරහාමයි. එහෙම නැතුව මේකට එකිනෙක දේවල් කතා කර කර ඉඳලා වැඩක් නෑ. අපි පළවෙනි වාක්‍ය ගත්තොත් එහෙම මම ගැන විස්තරයක් කරන මං අවංකයි. I am honest. දෙවෙනි වාක්‍යය රමන මම උසයි. I am tall. I am fat. මම මහතයි. I am brave. මම නිර්භීතයි. I am efficient. මම කාර්යක්ෂමයි. I am hungry. මට බඩගිනි. I am thirsty. මට පිපාසිතයි. I am ill. මම අසනීපෙන්. මම ගැන වර්තමාන කාල විස්තරයක්. I am here. මම මෙහි. දැන් මෙතෙන්ට නගල ඔය සාමාන්‍ය තමන් ගැන විස්තරයක්. දැන් තමන්ගේ තනතුරක් කියන්න පුළුවන්. I am a teacher. කියන එක පාවිච්චි කරේ එක්කෙනෙක් කියන්නේ අපි articles කියලා and the පාවිච්චි කරන ආකාර වෙනම පාඩමක් තියෙනවා. දැනට මතක තියාගන්න. කිව්වොත් එක්කෙනෙක් කියන්නේ I am a teacher. මම ගුරුවරයෙක්. මේ කියන එකයි තේරුම. මම ගුරුවරයෙක්. I am a politician. මම දේශපාලඥයෙක්. I am a police constable. මම police කොස්තාපල්වරයෙක්. police constable. I am a university student. මම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්. I am a university student. මම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්. I am a pious Buddhist monk. මම සිල්වත් බෞද්ධ භික්ෂුවක්. මම සිල්වත් බෞද්ධ භික්ෂුවක්. I am a pious Buddhist monk. මම ගැන වර්තමාන කාලේ විස්තරයක් කරනකොට ඔබට පුළුවන් මේ විදිහට මේ වාක්‍ය රටාවන් ගොඩනගන්න. දැන් අපි මේක පුහුණුවක් කරේට මම සිංහලෙන් වාක්‍ය රටාවක් ඔබට දෙනවා. ඔබ ඒක ඉංග්‍රීසියෙන් අනිත් දවසේ ඉඳන් ලියන්න ඕනේ. දැන් මාත් සමග මේ වාක්‍ය ටික කියාගන්න ගියාට කමන්නේ නැහැ. පුළුවන් නම් શબ્ද කරලා ඉංග්‍රීසියෙන් I am honest. I am tall. I am fat. I am brave. I am efficient. I am hungry. I am thirsty. I am ill. I am here. I am a teacher. I am a politician. I am a police constable. I am a university student. I am a pious Buddhist monk. am කියන එක අපි කතාවේදී am කියලා කියන්නේ am කියලා short form එකකින් contract form එකකින් කියන්නේ. දැන් am මම පිළිබඳව වර්තමාන කාලේ විස්තරයක් කරනකොට අපි am කියලා පාවිච්චි කරනවා. දැන් ඊට පස්සේ is කියන එක අරන් බලන්න. අපි පොඩි දවස්වල ඉගෙනගෙන තියෙනවා.
is කියන්නේ කොහොමද පාවිච්චි කරන්න කියලා. he සමග is කියලා he is කියලා පාවිච්චි කරනවා. she is කියලා පාවිච්චි කරනවා. it is කියලා පාවිච්චි කරනවා. ඕනෑම ඒක වචනයක් සමග විස්තරයක් කරන්න අපි is කියන එක පාවිච්චි කරනවා. දැන් අපි බලමු පළවෙනි වාක්‍යය. he is proud ඔහු ආඩම්බරයි. she is pretty ලස්සනයි. it's ugly it is ugly ඌ කැතයි. it's heavy ඒක බරයි. it's expensive ඒක මිල අධිකයි. expensive මිල අධිකයි. his father is wealthy or rich කියන්න පුළුවන්. wealthy පොහොසත්. ඔහුගේ පියා පොහොසත්. this road is narrow මේ පාර පටුයි. Amal is happy අමල් සතුටින් ඉන්න අමල්. it's safe ඒක ආරක්ෂිතයි. Kamal is late today කමල් අද පරක්කුයි. දැන් පොඩ්ඩක් වෙනස් කරන එකක් කියන අදහසින් රාජා is an Indian රාජා කියන එක නා ඉන්දියානුවෙක් an Indian. he is an actor ඔහු නළුවෙක් actor. ශ්‍රී ලංකා is an island ශ්‍රී ලංකාව දූපතක් එකක් කියන්නේ n කියලා පාවිච්චි කරා. Mr. Pera is an officer නිලධාරියෙක්. the exam is an easy one විභාගයේ ලේසි එකක්. මේ විදිහට he she it ඕනෑම ඒක වචනයක් සමග වර්තමාන කාලයෙන් විස්තරයක් කරන්න අපි is කියලා පාවිච්චි කරනවා. දැන් මේ වාක්‍යයටත් ඔබට ආපහු කියාගෙන යන්න පුළුවන් මාස් සමග. he is proud she is pretty it's ugly it's heavy it's expensive his father is wealthy this road is narrow Amal is happy it's safe Kamal is late today Raja is an Indian he is an actor Sri Lanka is an island Mr. Pera is an officer the exam is an easy one. අපි අවසාන වාක්‍ය රටාවට යනවා. right දැන් අපි ඉංග්‍රීසි භාෂාව පිළිබඳව ඔබට මූලික දැනීමක් ලැබුණා. තව ව්‍යාකරණ කොටසක් සාකච්ඡා කරගන්නත් වෙලාව මදි. අපි පැයකින් මේ වැඩසටහන හමාර කරලා අපි ඊළඟ සතියේ ඉඳන් මේ විදිහට පත්තරේ සාකච්ඡා කරනවා. නිවුස් හෙඩ්ලයින් සාකච්ඡා කරනවා. ව්‍යාකරණ ඉගෙන ගන්නවා. පාත්‍රවල තියෙන ආටිකල් සාකච්ඡා කරනවා. ඔබ සමග මම ඉංග්‍රීසියෙන් කතා කරනවා. ඒකට වෙනම අභ්‍යාස අපි සකස් කරලා තියෙනවා. ඉංග්‍රීසි ව්‍යාකරණ මුල ඉඳන් ඉතාමත්ම සරලව සාකච්ඡා කරනවා. ඊට අමතරව ඩයලොග්ස් එකෙන් දෙබස් වගේ දේවල් මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. දෙබස ඔබට කියලා අපි ලියවනවා. අමාරු වචන ටික දීලා. ඒ නිසා මේ විදිහටම අපේ වැඩසටහන එක දිගට මේ ප්‍රායෝගිකව කරනවා. ඔබට තියෙන්නේ මම කියන විදිහට මාස් සමග මේ ගමන යන්න. ඔබට මාසයක් දෙකක් තුනක් යනකොට තේරෙයි අපි දීලා තියෙන මේ ඉන්ස්ට්‍රක්ෂන්ස් ටික අවබෝධයක් ලබා ගත්තා. මේවා හරියට අනුගමනය කරොත් එහෙම මේ භාෂාවෙන් යම්කිසි නිපුණතාවයක් ඉස්සරහට යෑමක් තියෙනවා. මේ පොඩි පොඩි කෑලි අරන් ඉංග්‍රීසි ඉගෙන ගන්න බෑ. වචන අරගෙන ඉංග්‍රීසි ඉගෙන ගන්න බෑ. මේ ව්‍යාකරණ වගේ දේවල් මුලින් ඉඳන් පැහැදිලිව සරලව ක්‍රමානුකූලව අවශ්‍ය කරන කොටස් ටික ඔබ දැනගත යුතුයි. ව්‍යාකරණ නැතුව භාෂාවක කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න බෑ. ඒ නිසා අපි මේවා මූලික දේවල් ටික ඉගෙනගෙන ඉංග්‍රීසි කතා කරමින්, පත්තර කියවමින්, චිත්‍රපටි බලමින්, දෙබස් වලට සවන් දෙමින් මේ ආකාරයට අපිට පුළුවන් වෙනවා ඉංග්‍රීසි දැනුම දිනු කරගන්න. එහෙම නැතුව පැයක් දවසකට පැයක් මේ විදිහට මම දෙන උපදෙස් විතරක් අහගෙන ඉඳලා ඒවා ලියලා කතා කරන්නේ නැතුව ඉඳලා කවදා හරි කතා කරන්නම් කියලා හිතාගෙන කවදාකවත් අපිට ඉංග්‍රීසි කතා කරන්න හම්බෙන්නේ නැහැ. කවදාකවත් අපිට ඉංග්‍රීසි ලියන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න. දැන් විශේෂයෙන් දැන් මේ ආටිකල් වගේ දේවල් මේ පත්තරේ තියෙන ආටිකල් එක අපි ඉස්සරහට ඕගොල්ලන්ට කියලා ලියවනවා. ඒ පත්තරේ තියෙන රයිටින් මට්ටමටම ඔබ ගේනවා. එතකොට ඔබට ඕන දෙයක් ලියන්න පුළුවන් වෙන්නයි ඕනේ. ඔබට ඕන දෙයක් කතා කරන්න පුළුවන් වෙන්නයි ඕනේ. පන්තින් එළියට ගියාම කවුරු හරි ඉංග්‍රීසියෙන් කතා කරන්න පුළුවන් වෙනවා. විභාගයේදී ඕන ප්‍රශ්නයක් දුන්නාම ඒක ලියා ගන්න. විශ්වවිද්‍යාලෙ ගිහලා දේශකයෙකුට සම්බන්ධලා ෂෝට් නෝට් එකක් ගහගන්න. ඒ කියන දේ අවබෝධ කරගන්න. මෙන්න මේවයි භාෂාවකින් සිද්ධ වෙන්න ඕන දේවල්. අපි මේ වැඩසටහන අපි හමාර කරමු. අපි ඊළඟ වැඩසටහනේ දෙවෙනි පාඩමේ ඉඳන් ඔබට පුළුවන් මේ ආකාරයට තාමත්ම මහන්සියලා වැඩ කරන්න. කිසිම විදිහකින් ඔයාලට ඉංග්‍රීසි වල ප්‍රශ්නයක් ඇති වෙන්නේ අනාගතයේදී අපි දීලා තියෙන ඉන්ස්ට්‍රක්ෂන්ස්
උපදෙස් මාලාව පිළිපැදගෙන අපිත් එක්ක මේ ගමන ගියොත්. Thank you very much. Good afternoon, and thank you, and wow, I am so privileged and so honored to be sharing this afternoon with all of you and these incredibly amazing women that are being honored today. I'd like to extend my congratulations to each one of you, Octavia, Michelle, Kelly, Patty, and all 50 women that have been included in the Impact Report. Your achievements not just inspire me, but also so many others to work harder, to be better, and to make a dent wherever we can. So I'm very, very proud to be standing alongside of you. So in life, you know, there are moments when you stop and ask yourself, how did I get here? Like, why am I standing here? Well, this is definitely one of those moments for me. And I find myself going back to the beginning, back to my roots. I was born to incredible parents. Amazing parents who served as doctors in the Indian Army. I was the firstborn, and as far back as I can remember, I made my parents very proud and happy 99% of the time. Okay, slight exaggerations of personal achievements are allowed from time to time, don't you think? My brother was born a few years later, and even then, nothing changed for me. We were both given equal opportunities, and I want to emphasize this. I want to really emphasize this for you because I don't think a lot of people might understand that being equal might seem very normal. But where I come from, India, and a lot of developing countries around the world, more often than not, this is an exception. It's actually a privilege. My first experience of the glaring disparity between boys and girls came at a very, very young age. I grew up in a middle-class family with extremely philanthropic parents who constantly reminded me and my brother how lucky we were and how giving back to those who were less fortunate was not a choice. It was a way of life. Simple. I was 7 or 8 years old when my parents started taking me on these visits in a traveling clinic to developing communities around and villages around the city that we lived in called Bareilly. We were packed into this ambulance, and my parents would provide free medical care to people who couldn't afford it. My job at the age of 8 was assistant pharmacist. So I would count all the medicines, put them in an envelope, and give it out to patients, and I really took my job very seriously, very seriously. But the more I went on these expeditions, the more I began to notice the simplest things that distinguished a boy from a girl, or a man from a woman. For example, girls were pulled out of school when they hit puberty because they were considered ready for marriage and babies. That's 12 and 13, while boys still enjoyed their childhood. Or basic human rights, such as healthcare, were denied just because they were women. Let's call this whole experience trigger number 1 for me. Fast forward a few years and many, many triggers in between. Like a producer-director, for example, early on in my career, I must have been about 18 or 19, telling me that if I didn't agree to the ridiculous terms or painfully low salary in his movie, that he would just replace me. Because girls are replaceable in the entertainment business. That was a memorable one. Made me decide to make myself irreplaceable. But I think what really moved the needle for me and ultimately led me to create the Priyanka Chopra Foundation for Health and Education, and around the same time partner with UNICEF, was an encounter with my housekeeper's daughter. About 12 years ago, I came home from set early one day, and she was sitting in my library reading a book. And she must have been 8 or 9 years old, and I knew she loved reading. So I asked her, I was like, it's a weekday, why aren't you in school? And she said, oh, I don't go to school anymore. So I went and asked her mother, and I said, why isn't she in school? And her mom said that her family couldn't afford to send her and her brothers to school, so they chose the boys. The reason, she would eventually get married, and it would be a waste of money. I was completely blown, and it shook me to my core.
Eventually, I decided to cover the cost of her education so that she could continue to learn, because education is a basic human right. And a huge necessity, especially today. From that point on, I was determined to make a difference in as many children's lives as I could, in whatever big or small way that I could contribute. There's a really, really beautiful quote that I read recently, and I think it's absolutely appropriate to explain what I'm trying to say today. The hand that rocks the cradle, the procreator, the mother of tomorrow, a woman shapes the destiny of civilization. Such is the tragic irony of fate that a beautiful creation such as a girl child is today one of the gravest concerns facing humanity. Girls have the power to change the world. It is a fact, and yet today, girls are more likely than boys never to set foot in a classroom, despite of all the efforts and progress made over the last 2 decades. I'm just going to give you a stat, more than 15 million girls of primary school age will never learn how to read or write, compared to 10 million boys. Primary school, it's the beginning of our future. Over the last 11 years, I have witnessed firsthand the incredible work that UNICEF does for children around the world, especially victims and survivors of child marriage, displacement, war, sexual violence. But there is still so much work to do. And for me, that is the fuel to my fire. The reason I'm so committed to this cause, and that is where my passion stems from, because I know that a girl's education not just empowers families, but communities and economies. A result of her education, we all do better. It's just as simple as that. As entertainers and influencers sitting in this room, I feel that it's our social responsibility to be a voice for the voiceless, which is why I applaud each and every woman in this room for being such a badass. For using your platform and your voice to contribute to change, and for ensuring that there is not even one lost generation as long as we are alive. I'd like to thank Variety and all of you for encouraging me and all of us in this room to keep going and fighting on. Thank you so much.